Physics with Lalan YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දරුවන්ව ආදරයෙන් පිළිගන්නවා. හොඳයි එහෙනම් අද දවසේදී මම සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ පදාර්ථ යාන්ත්‍රික ගුණ යටතේ මම සාකච්ඡා කරගෙන ඉන්නේ මේ වෙනකොට දුෂ්ටාවිතාවය පිළිබඳව. දුෂ්ටාවිතාවයේ පළවෙනියෙන් මම නිව්ටන් සමීකරණ පිළිබඳව සාකච්ඡා කරා. ඉතිරි ගණනය කිරීම සාකච්ඡා කරාට පස්සේ මම දැන් යනවා ඉතිරි ඊළඟ කොටසට. මේක පරීක්ෂණාත්මක කොටසක්. පැහැදිලි ලෙස මෙතනදී අපිට මේ විෂය නිර්දේශයේ මේ පාඩම එහෙම නැත්නම් මේ ඒකකයේ තුල අපිට හම්බ වෙන පළවෙනි පරීක්ෂණය කියලා දකින්නට පුළුවන් මෙතන. ඒ නිසා අපි මෙතන ප්‍රැක්ටිකල් හේතුත් තියෙන නිසා මේ කරුණ අපි ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන්නට උත්සාහ කරමු. එහෙනම් දැන් අපි තේරුම් ගන්නට ඕනේ දැන් මාතෘකාවත් ඔබ දකින්න ඇති පොයිසල් සමීකරණය කියන එක තමයි මේ අපේ මේ කොටසේදී අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. මොකක්ද මේ පොයිසල් සමීකරණය යටතේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ? එහෙනම් අපි ඔබට මතක නම් අපි සාකච්ඡා කරා මේ වෙනකොට නලයක් තුල right නලයක් තුල තරලයක් ප්‍රවාහය වෙනකොට ප්‍රවාහය වෙන්න පුළුවන් ආකාර කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරා. ඒ ප්‍රවාහය වෙනකොට අර ප්‍රවාහ බටය පිළිබඳව අපි එහෙම සාකච්ඡා කරේ අනාකූල රේඛා ඔස්සේ නිර්මාණය කරගනු ලබන ප්‍රවාහ බටය පිළිබඳව. අන්න එතනදී අපි පැහැදිලිව සාකච්ඡා කරා මේ අනවරතව එහෙම නැත්නම් ආස්තරීය ප්‍රවාහ පිළිබඳව. තරලයක් අනවරතව ගලන නම් අපි දන්නවා දිගින් දිගටම මේ දෙකලවර අපි හිතමු මේක නලයක් කියලා එහෙම නැත්නම් ප්‍රවාහ බටයක් නම් දෙකලවර පීඩන අන්තරය සෑම මොහොතකදීම නියතව පවතින්නට ඕන. හරිද? එහෙමනම් අපි කියනවා දිගින් දිගටම එකම විදිහට right සෑම කියන්නේ අපි හිතමු අපි ලක්ෂයක් තෝරගත්තොත් මේ ලක්ෂය හරහා ගමන් කරන සෑම තරල අංශුවක් එකම දිශාවට එකම ප්‍රවේගයෙන් ගමන් කරනවා. හරිද? එතකොට දැන් එහෙනම් පැහැදිලි අනවර්ත කියන අවස්ථාව. ඒ වගේම අපි තව පැහැදිලි කිරීමක් කරා අනාකූල කියන අවස්ථාව. right? අනාකූලයි. ඒතර අපි දන්නවා යම්කිසි අවදි වේගයක් තියෙනවා. මේ පීඩන අන්තරය වැඩි වෙනකොට ළමයි වෙන්නේ මෙතනදී right? වැඩි පීඩන අන්තරයක් යටතේ ගමන් කරන්න යද්දි මෙහි වේගය එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. වේගය එන්න වැඩි වෙලා යම්කිසි අවදි වේගයකට වඩා වැඩි වෙන්න පටන් ගත්තට පස්සේ මේ තරලය තුල එහෙම නැත්නම් මේ ප්‍රවාහ බටය තුල තරල ස්තර ලෙස ගමන් කරන ඒ ආකාරය වෙනස් වෙන්න පටන් ගන්නවා. තවදුරටත් ස්තර ආකාරයට ගමන් කරන්නේ නැහැ. එතකොට අපි කියනවා අනාකූල තත්වලින් මිදිලා ආකූල තත්වයකට ගමන් කරනවා කියලා. ආකූල තත්වයකට ගමන් කරනවා. තවදුරටත් ස්තර විදියට ගමන් කරන්නේ නැහැ. එතකොට අපි එතනදී සාකච්ඡා කරා මෙන්න මෙවැනි කරුණක්. ඒ කියන්නේ අපි නලයක් තුලින් ස්තර වශයෙන් ගමන් කරනකොට ඔබට මතකද අපි කිව්වා දැන් මේ නලය පැත්තෙන් පේනකොට අපිට පේන්නේ මෙන්න මේ ආකාරයට. හරිද? අපි පැත්තෙන් දකිනකොට මේ නලයට තියෙනවා අපි දන්නවා අක්ෂයක්. මේ අක්ෂය වටා මෙන්න මේ විදිහේ ස්තර තමයි නිර්මාණය වෙන්නේ. මෙන්න මේ ආකාරයේ අරිය ස්තර විදිහට ගන්න පුළුවන්. මෙන්න මෙවැනි ආකාරයේ ස්තර. ඒත් අපි කිව්වා මේ නලයේ පෘෂ්ඨය තියෙනවානේ. right? මේ නලයේ නිර්මාණය වෙලා තියෙන පෘෂ්ඨය තියෙනනේ බාහිර පෘෂ්ඨය. අන්නේ බාහිර පෘෂ්ඨයත් එක්ක ස්පර්ශලා තියෙන ස්තරය අපි සාමාන්‍යයෙන් කියන චලනය වෙන්නේ නැහැ කියලා. එතකොට මේ උඩින් තියෙන ප්‍රවේගය මේ ස්තරයේ කෙළවර උඩින් තියෙන ප්‍රවේගය බිඳුවක් වෙනවා පහළින් තියෙන ප්‍රවේගයත් බිඳුවක් වෙනවා. ඒ වගේම නලයේ අක්ෂයට ආසන්න වෙනකොට ස්තරවල වේගය එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ අක්ෂය ඔස්සේ පවතින ස්තරයේ තමයි වැඩිම වේගය තියෙන්නේ. එතකොට අපි ආකෘතිය ඇඳලා පෙන්නවා මේ පටන් ගන්නකොට වේගය බිඳුවයි right දෙපැත්තෙම මොකද දෙපැත්තම කොට ළමයි මේක හරිය විදියට හිතන්න ඕනේ. හරිද? 3D විදියට හිතුවොත් මේ වටේ හැම පැත්තෙම ස්තරයේ ස්පර්ශලා තියෙන ප්‍රවේගය ශුන්‍ය වෙනවා. අපි නිකන් පැතිකඩක් බැලුවොත් මේ විදියට එන්න ප්‍රවේගය වැඩි වෙන විදියට තමයි සකස් වෙන්නේ. right? ඔන්න විදියට වැඩි වෙනවා ඊට පස්සේ අඩු වෙනවා. ඔන්න ඔය ආකාරයට. හරිද? ඔන්න ඔය විදියට තමයි ඇත්තටම ප්‍රවේගය හැසිරෙන විදිය අපි ප්‍රස්ථාරගත කරලා බැලුවොත්. එහෙම නැත්නම් පැතිකඩක් බැලුවොත් ඔන්නම තමයි අපි දකින්න නලයක් තුල. පැහැදිලිද? එතකොට මෙන්න මේ කියන කරුණ අපි පැහැදිලි කරගෙන ආවා. ඊට පස්සේ පොයිසල් කියන විද්‍යාඥයා මෙන්න මේ වගේ කාරණාවක් ගොඩනගනවා. පොයිසල් සමීකරණය කියලා. මෙවැනි ආකාරයක හැබැයි එතන සීමා කිහිපයක් තියෙනවා. අපි ඒතකොට පොයිසල් සමීකරණේ වළංගු වන තත්ත්ව පිළිබඳව අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. එතකොට ඔහු හොයාගන්නවා මෙන්න මෙවැනි ආකාරයක සමීකරණයක්. හැබැයි ඔන්න දැන් එක තත්ත්වයක් මෙතනදී කියවෙනවා. ඒ තමයි ඒ වෙලාවේදී right මේ නලය තුලින් ගමන් කරන්නට ඕනේ නිශ්චිත පීඩනයක් යටතේ. ඒ කියන්නේ අනවරතව ගමන් කරන්නට ඕනේ. හරිද? දෙකලවර සෑමටම එකම පීඩනය තියෙනුනේ. සැරින් සැරේ වෙනස් වෙන්නට බෑ. අනවරතව ගලන, ඒ වගේම අනාකූල ප්‍රවාහයක් ගැන තමයි මෙයා මුලින්ම සාකච්ඡා කරන්නේ. එහෙනම් දැන් පොයිසල් සමීකරණය වළංගු වෙන්න ඕනේ පළවෙනි තත්ත්වයේ පැහැදිලිනේ. පළවෙනි තත්ත්ව දෙකම පැහැදිලි. එකක් තරලය අනාවර්තව ගමන් කරන්නට ඕනේ. ඒ වගේම අනාකූල ප්‍රවාහයක් වෙන්න ඕනේ. අනාකූල ලෙස ගමන් කරන්නටත් ඕනේ.
කියන්නේ ස්තර වෙන්න ගමන් කරන්නට ඕනි කියන කාරණා තමයි එතනදී පැහැදිලි වෙන්නේ. දැන් එහෙනම් පොයිසල් කියන විද්‍යාඥයා මොකක්ද මේ සමීකරණ ඉදිරිපත් කරන්නේ? නලයක් තුලින් right මෙවැනි ආකාරයක නලයක් තුලින් අනාකූලව අනවරතව ප්‍රවාහය වෙනකොට right මේ තරලය ප්‍රවාහය වන ශීඝ්‍රතාවය මේ නලයේ යම් භෞතික රාශි මත රඳා පවතිනවායි කියන සමීකරණය තමයි මේ පොයිසල් සමීකරණය කියලා කියන්නේ. ඔහු ඉදිරිපත් කරන්නේ මේ සමීකරණයේ විදියට. හරිද? මෙන්න මේ නලයක් තුලින් අනවරතව අනාකූලව ප්‍රවාහය වෙනකොට මේ තරලයේ ප්‍රවාහය වන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ තත්පර එකකදී කොයිතරම් පරිමාවක් ගමන් කරනවද? අන්න ඒ කියන භෞතික රාශිය නැත්නම් ඒ රාශිය රඳා පවතින සාධක මොනවද කියන එක තමයි මෙතනදී මේ සමීකරණය යටතේ සාකච්ඡා කරන්නේ. හරිද? ඒතර අපි මතක තියාගන්න මෙහිදී අපි ඔප්පු කිරීමක් එහෙම කරන්නේ නැහැ. හරිද? අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ ඔප්පු කරපු සමීකරණ ඔබට ලබා දෙන එක. එහිදී ගැටලු විසඳීම සහ පරීක්ෂණාත්මක කරුණු වලට යන එක තමයි අපි මෙතනදී කරන්නේ. ප්‍රැක්ටිකල් එකක් විදිහට මේ සමීකරණය අපි පරීක්ෂණාත්මකව ඔප්පු කරලා පෙන්නනවා. එච්චර අපිට කරන්න දෙන්නේ. හරිද? සමීකරණ දෙනම් කියනවා අපි ගමු පරිමාවට ඔයගොල්ලෝ කැමති සංකේතයක් දෙන්නද පුළුවන්. අපි සාමාන්‍යයෙන් Q කියලාත් දෙනවා. නමුත් මම මෙතන Q ලෙස ඉදිරියටම අරගෙන යනවා. නැත්නම් කෙනෙකුට V කියලා දෙන්නත් පුළුවන්. හරිද? සමහර පොත්වල Q කියලා කියන්නේ පරිමා ශීඝ්‍රතාවය. සමහරලාට එහෙම දෙනවා පරිමා ශීඝ්‍රතාවය. ඒතර ඒගොල්ලෝ Q කියලා කියන්නේ V බෙදීම T පරිමාව බෙදීම කාලය. සමහර පොත්පත්වල Q කියන්නේ පරිමාව විදිහට දෙනවා. නමුත් මේක නිවැරදිම ආකාරය ගත්තොත් මේක තමයි මම හිතන්නේ වඩාත්ම නිවැරදි. Q කියන්නේ පරිමා ශීඝ්‍රතාවය නම් V බෙදීම T කියලා ගන්න පුළුවන් පරිමාව බෙදීම කාලය. එහෙනම් ඔන්න V බෙදීම T ඒකක කාලයකදී මේ තරලය අනවරතව අනාකූලව ප්‍රවාහය වන තරලය ගමන් කරන පරිමාව සමානයි. සමානයි කියලා ගන්න කලින් අපි අනුලෝමය කියලා ගමුද? එයා කියනවා අනුලෝම වෙනවා නලයේ අරයට. හැබැයි නලයේ අරයට අනුලෝම වුණාට ඔබට පේනවා ඇති නලයේ අරයට කොහොමද අනුලෝම වෙලා තියෙන්නේ? ඒකේ 4 ගුණයකට. නලයේ 4 ගුණයකට අනුලෝම වෙනවා කියලා කියනවා. ඒ වගේම තව දෙයක් කියනවා. තව අපි අහලා තියෙනවනේ ළමයි දැන් අපි කලින් ඉගෙන ගත්තා නිව්ටන් සමීකරණේ තරලයක් සතුව තියෙනවා කියලා භෞතික ගුණයක් දුෂ්ශ්‍රාවිතාවය කියලා. එතන අපි දුෂ්ශ්‍රාවිතා සංගුණකය කියලා එකක් ඉදිරිපත් කරා නේද? තරලයක් ප්‍රවාහයෙන් තියෙනකොට චලිතයේ තියෙන බාධා වගේ ඝර්ෂණ බලය. එතකොට ඒ වගේම තමයි දුෂ්ශ්‍රාවිතා සංගුණකයට අනුලෝම වෙනවා කියන එකත් පැහැදිලි කරනවා. හරිද? ඒ වගේම තමයි තව දෙයක් මෙතනදී පැහැදිලි කරනවා. ඔන්න ඒක මෙතනින් සටහන් කරගන්නම් ක්‍රමාවක් දාගෙන රයිට් ආය අනුලෝම වෙනවා පීඩන අන්තරයට. පීඩන අන්තරයට. අන්න එහෙමත් පැහැදිලි කරනවා රයිට්. ඊට පස්සේ පීඩන අන්තරය කියලා කියන්නේ අපි දැන් නලයේ දෙකලවර පවතින පීඩන අන්තරය. මෙතන පීඩනය P1 නම් මෙතන පීඩනය P2 නම් ඩෙල්ටා P කියලා කියන්නේ ප්‍රවාහයෙන් වැඩි පීඩනයකට අඩු පීඩනයකටනේ. එහෙනම් P1 ඍණ P2. ඕක තමයි ඩෙල්ටා P කියන්නේ. හරිද? තව අපි මෙතනින් කමාවක් දාලා ගමු. පරිමා ශීඝ්‍රතාවය ආය අනුලෝම වෙනවා කියලා කියනවා. එක යට L වලට එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන නලයේ දිගත් එක්ක. ඔන්න ඔය ආකාරයට සම්බන්ධතාව ගොඩනගන්න පුළුවන් වෙනවා. ඒතර මේ ඔක්කොම එකට එකතු කරලා බ්‍රයිට් එයා සමීකරණයක් ගොඩනගනවා. ඒ ගොඩනගන සමීකරණය මේ අනුලෝම එකට එකතු කරලා අපිට හදා ගන්න පුළුවන් V බෙදීම T කියන එක බ්‍රයිට් ඒ 4යි ඩෙල්ටා P බෙදීම නීටා L. හරිද? මෙන්න මෙහෙම ප්‍රකාශනයක් තමයි එන්නේ. එතකොට මේ අනුලෝම සම්බන්ධය ඉවත් කරාට පස්සේ අපිට සමීකරණය ලැබෙනවා. සමීකරණ ඉදිරිපත් කරොත් අපිට මෙන්න මෙහෙම දෙන්නට පුළුවන් වෙනවා. මම මෙතනින් අවසානයේදී පොයිසල් සමීකරණය ලියා දක්වන්න. මේ තමයි පොයිසල් සමීකරණය. V බෙදීම T සමානයි සමාන ලකුණ දාද්දී මෙතන නියතය එහෙම නැත්නම් අනුලෝම සමානුපාත නියතය අපිට එනවා 5 බෙදීම 8යි. 5 බෙදීම 8යි වතාවක් right ඒ 4යි. ඒ 4යි ඩෙල්ටා P බෙදීම L කියන එක අපි එකම රාශියක් විදිහට ගන්නවා. ඒතර අපි මේකට කියනවා පීඩන අනුක්‍රමණය කියලා. ඒකක දිගකින් පෙන්වන පීඩන වෙනස. ඒ නිසා අපි මේකට අපි වෙනම අර්ථ දැක්වීමක් දෙනවා පීඩන අනුක්‍රමණය කියලා. හරිද? ඒකක දිගකින් පෙන්වන වෙනස. පීඩන වෙනස. හරිද? එතකොට මේ 4 බෙදීම මෙතන නීටා කියලා එනවා. ඕක තමයි ළමයි පොයිසල් සමීකරණය කියලා කියන්නේ. පොඩ්ඩක් මතක තියාගන්න විතරයි තියෙන්නේ. හරිද? මේක තමයි පොයිසල් සමීකරණය. එතකොට දැන් අපි එහෙනම් වැදගත් වෙනවා පොයිසල් සමීකරණය වළංගු වන තත්ත්ව පිළිබඳව නැවත පොඩ්ඩක් මතක් කරගන්න. පළවෙනි සාධකයේ දැන් ඔබට හොඳටම මතකයි දැන් අපි සාකච්ඡා කරා ප්‍රවාහය අනවර්තව තමයි ගලන්න ඕනේ. අනවර්ත කියපුවම දැන් ඔළුවට යන්නේ මොකද්ද? රයිට් දෙකලවර පවතින පීඩන අන්තරය සෑම විටම නියතව පවතින්න ඕනේ. හරිද? ඒ කියන්නේ තෝරගත්තු ලක්ෂයක
ඒ පහු කරන් යන සෑම තරල අංශුවකම එකම වේගය එකම දිශාව තියෙන්න ඕනේ. හරිද? පළවෙනි කාරණාව පැහැදිලි. දෙවෙනි එක අනාකූල වෙන්න ඕනේ. ප්‍රවාහය අනාකූල වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රවාහය ස්තර ලෙස ගමන් කරන්න ඕනේ. අර අවදි වේගයට වඩා අඩු වෙන්න ඕනේ. හරිද? ස්තර ලෙස වෙන වෙන වශයෙන් ගමන් කළ යුතුයි. එහෙනම් අනාකූලයි. ඊට පස්සේ ළමයි අපි කියනවා මේ පාවිච්චි කරන නලය අනිවාර්යෙන් මේ සමීකරණය බලංගු වෙන්න නම් කේශික වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි එක අනවරත වීම, දෙවෙනි එක අනාකූල වීම, තුන්වෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් කේශික නලයක් වෙන්න ඕනේ. රයිට්? කේශික නලයක් වීම. හරිද ළමයි? ඒක වැදගත්. කේශික නලයක් වෙන්න ඕනේ. ඒ වගේ තමයි නලය ඍජු තිරස් නලයක් වෙන්නට ඕනේ. නලය ඍජු තිරස් විය යුතුයි. හරිද? ඍජු තිරස් නලයක් වෙන්නට වක්‍ර තියෙන හැඩ ඒ වගේ ගන්නට බෑ. හරිද? තිරස් ලෙස හරිද? නලයක් තමයි මෙතනදී අපි ලබා ගන්නට ඕන වෙන්නේ. ඒ වගේම අපි තව අතිරේකව දානවා අසම්පීඩ්‍ය වෙන්න ඕනේ කියලා. ඔය අසම්පීඩ්‍ය කියන කතන්දරය පිළිබඳව අපි තරල ගති විද්‍යාවේදී බර්නූලි ක්‍රමයෙන්ම දානකොට අපි සාකච්ඡා කරනවා අසම්පීඩ්‍ය වීම. අසම්පීඩ්‍ය වුණාම තමයි ළමයි එකම සෑම තැනකම එකම ඝනත්වය ලැබෙන්නේ තරලයේ. තනින් තැනට අසම්පීඩ්‍ය නොවුනොත් එහෙම තනින් තැනට තරලයේ ඝනත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. හරිද? හොඳයි. ඔය කතන්දරය තමයි එහෙනම් දැන් පැහැදිලි කරගන්නට ඕනේ. පොයිසල් සමීකරණය වළංගු වුණ තත්ත්ව පැහැදිලි. හරිද? මේක තමයි සමීකරණය. අපි යනවා පරීක්ෂණ කොටසකට. හරිද? පරීක්ෂණ කොටසකට යන්නට කලින් අපි මේකෙන් පොඩි ගණන් ටිකක් හදලා ඉමු. මේ ගණන් ටික හදලා අපි යමු මේකේ ප්‍රැක්ටිකල් එකට. රයිට්? දැන් එහෙනම් තිරේ දිස්වන මේ ගණනය කිරීම ඉතා ඉක්මනින් හදලා සාකච්ඡා කිරීමත් එක්ක එකතු වෙන්න උත්සාහ කරන්න. හොඳයි මම සරල ගණනක් තමයි පළවෙනි ගණන විදිහට ඔයගලන්ට දීලා තියෙන්නේ. අපි බලමු ඒ ගාන හදන්න. මෙතන කියනවා ඒකාකාර හරස් කඩක් සහිත අරය 2 mm සහ දිග 20 cm තිරස් ලෙස පිහිටා ඇති රුධිර නලයක්. ප්‍රවාහ ශීඝ්‍රතාවයත් ඔයගලන්ට දීලා තියෙනවා. එතකොට ඔයගලන්ට හරියටම කිව්ව ගත්තා. ඒ කියන්නේ වී බෙදීම ටීනේ ළමයි. ඒක දීලා තියෙනවා අපිට 2.5 ඝන සෙන්ටිමීටර් තප්පරයට කියලා කියන්නේ. හරිද? එතකොට අරය දීලා තියෙනවා සිම්පල්ලි අපිට ගන්න පුළුවන් 2 mm. ඒ වගේම අපිට දීලා තියෙනවා දිග 20 සෙන්ටිමීටර. ඔක්කොම සම්මත ඒකකයන් වලින් නෙමෙයි දීලා තියෙන්නේ. දැන් කියනවා රුධිරයේ දුෂ්ටාවිතා සංගුණකයේ සාමාන්‍ය අගය ඔයගලන්ට දීලා තියෙනවා 4 වැඩි කිරීම 10^3යි ns m/2. දැන් රුධිර නාලයේ දෙකේ වල පීඩන අන්තරය ගන්න කියලා. අපි දන්නවා ළමයි. දැන් මේ වෙලාවේදී අපි උපකල්පනය කරනවා එහෙනම් මොකක්ද? ඒක අපි ලියන්න වෙනවා. හරිද? දැන් රුධිර නාලය තුල හරිද? රුධිරය අපි උපකල්පනය කරනවා කොහොමයි කියලා. රයිට්? අපි කියනවා අනවර්තව අනාකූලව ගලයි කියලා. හරිද? එහෙම නැත්නම් අපිට ලියන්න වෙනවා ওই විදිහට ලියලා පොයිසල් සමීකරණය සඳහා වළංගු තත්ත්වයටතේ පවතී කියලා. එතකොට අපිට ලකුණු දෙන්නකොට බලනවා අපි වළංගු තත්ත්ව පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවද කියන කාරණාව. ඒක නිසා අපිට ඒ පිළිබඳ අවබෝධයක් තියෙනට ඕනේ ළමයි. හරිද? හොඳයි. දැන් එහෙනම් ඔය කාරණාව යටතේ අපි බලමු සමීකරණ ටික ඉක්මනින් ගියා ආදේශ කරා. මොකද්ද? Q කියන්නේ එහෙනම් 5a4යි ඩෙල්ටා p බෙදීම 8යි නීටයි. මතක තියාගන්න ලේසි නේද? ඒතර ඩෙල්ටා p උක්ත කරගත්තොත් අපිට එන්නේ 8යි නීටා l q බෙදීම 5a4යි. මේක අපි ඉක්මනින් සුළු කරගමු. 8යි එතන 4 වැඩි කිරීම 10^3යි. දැන් මේක කෙනෙකුට ස්කිප් කරලා Tamanට තනියෙන් සුළු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් මේක බලන්න ඕනෙත් නෑ ළමයි. හරිද? Q කියන්නේ 25යි සෙන්ටි එහෙමනේ තියෙන්නේ. සෙන්ටි ඔහොම තියෙන්නේ. ඒතර සෙන්ටි කියන එක ළමයි 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ලියන්න ඕනේ සෙන්ටි වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටි. ඒ කියන්නේ සෙන්ටි කියලා කියන්නේ ළමයි 10^2යි 10^2 ඒවා 3ක් 10^6යි ඝන මීටර කියලා තමයි. එහෙනම් මේකට ඉස්සරහින් එන්න ඕනේ 10^6යි. හරිද? බෙදීම 5 අපිට කැමති අගයක් දාන්න පුළුවන් 3.14 එහෙම නැත්නම් 7.22 හරිද? 3.14 දැම්මොත් මෙතන A4 බලය 2යි 10^3යි ඕකේ 4 බලයක් නේ ළමයි නේද? රයිට්. හොඳයි දැන් මේක සුළු කරගන්න තමයි තියෙන්නේ. සුළු කරගත්තොත් අපිට ලස්සනට මෙතනින් එතන 8 වරක් 25 කියන්නේ ළමයි 200යි 200යි මෙයා වැඩි කරපුවාම එනවා 80යි නේද? 10 ඉරනේ ඔක්කොම සුළු කරලා ගත්තොත් අපිට එන්නේ
10 රින 8යි 10 රින 11යි කියලා. 10 රින 11ක් කියලා තමයි එන්නේ එතන. එතකොට මෙතන සුළු කරගත්තොත් 3.14යි මෙතන 2යි 4යි 8යි 16ක් කියලා එනවා. 16යි 10 රින 12යි. 80 මෙතනින් සුළු කරගත්තොත් 5යි ආයෙ මෙතන එනවා 10යි right උඩට යනකොට 10 එකේ බලයක්. එතකොට 10000 බෙදීම right 3.14. නැත්නම් 10000 බෙදීම 5 කියලා ගත්තත් හරි. පීඩන අන්තරේ. හරි. නැත්නම් අපි ලියමු 1/8 5 වැඩි කිරීම 10යි 4 බලය පැස්කල් වලින් ලියනවා. හරිද? එතකොට අපි දන්නවා 1/8 කියලා කිව්වහම සාමාන්‍යයෙන් 0.3යි 3ක් වගේ තමයි. ඉතින් මේකේ පිළිතුර දීලා තියෙන්නේ 3.18යි කියලා. හරිද? 3.18යි. එතකොට අපි සුළු කිරීමේදී මම හිතන්නේ වරදක් වෙලා තියෙනවද? මොකක් හරි වරදක් එහෙම කරලා තියෙනවද? නෑ. සෙන්ටි 10 රින 2 ඔක්කොම සියලුම දේවල් දාලා තියෙනවා. රයිට් වරදක් මෙතන වෙලා නැහැ කියන එක තමයි පැහැදිලි වෙන්නේ. හරිද? ඒත් බලයන් වල අපි බලන්න ඕනේ හරියටම 10යි 10යි රයිට්. හරි. ඒත් ඔය ආකාරයට තමයි අපිට එහෙනම් අවසානයේ පිළිතුර ලැබෙන්නේ. මෙතන මම හිතනවා මේ බලයේ ලකුණ වෙනසක් වෙලා නැතුව ඇති කියලා. ඕක තමයි අපි හරියටම කරගන්නට ඕනේ. හරිද? රයිට්. දැන් එහෙනම් අපි පළවෙනි ගාන හදාගත්තා. අපි යනවා එහෙනම් දෙවෙනි ගානට ළමයි. දෙවෙනි ගානත් ඔයගලන්ට මම තිරේ දිස් කරා. රයිට්. දෙවෙනි ගානේ මොනවද කියලා තියෙන්නේ කියලා බලමු අපි. දැන් ලේසියෙන් පළවෙනි ගාන හැදුවට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ දෙවෙනි ගාන ද්‍රවයක් පීඩන අනුක්‍රමණය දීලා තියෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා P බෙදීම L ළමයි. පීඩන අනුක්‍රමණය කියන්නේ ඒකනේ. 4 වැඩි කිරීම 10යි 4යි nm ඍණ 3. හරිද? යටතේ අරය කියන්නේ සිම්පල් ලේ 4 වැඩි කිරීම 10 ඍණ 4යි. සම්මත ඒකක වලින් යන්නේ. කේශික බටයක් තුළින් අනාකූලව ගලයි. මිනිත්තු 20කදී. ඒ කියන්නේ ළමයි මිනිත්තු 20ක් කියන්නේ තත්පරෙන් ගත්තොත් 1200ක් නේ. 1200 කාලෙදී කේශික බටය තුළින් පරිමාව ගලන පරිමාව දීලා දෙනවා 60යි ඝන සෙන්ටිමීටර. අපි ඕක ඝන මීටර කරගමු සම්මත ඒකක වලින්. ඒතර දුෂ්ටායුධ සංගුණකය තමයි හොයන්න කියන්නේ මේ වෙලාවේ. වැඩි ලේසි කියලා මම හිතන්නේ. අපිට ගන්නට පුළුවන් මෙතනදී පොයිසල් සමීකරණය. පොයිසල් සමීකරණයෙන් මට ලියන්න පුළුවන් v බෙදීම t සමානයි 5 බෙදීම 8 a 4යි ඩෙල්ටා p බෙදීම නීටා l. හරිද? දුෂ්ටායුධ සංගුණකයෙන් හොයන්න ඕනේ. එතන එනවා 5a 4යි ඩෙල්ටා p වතාවක් t බෙදීම v l 8ක් එනවා මෙතන. ආදේශ කරමු. right 5 ඒ 4යි 4 වැඩි කිරීම 10 ඍණ 4 බලය ඩෙල්ටා p බෙදීම l ඩෙල්ටා p බෙදීම l එකපාර අපිට දාන්න පුළුවන්. ඒක නිසා මම t ව ඉස්සලා ලියා ගන්න. t එනවා මෙතන 1200යි. හරිද? ඒ වගේම ඩෙල්ටා p බෙදීම l අපිට එනවා 4 වැඩි කිරීම 10යි 4යි. හරි. ඊට පස්සේ අපිට ඉතුරු වෙන තාම මොනවද ළමයි මේ v ව නේද? 8 සහ v කියලා ඉතුරු වෙනවා. v එන්නේ 60 වැඩි කිරීම 10 ඍණ 6යි. දැන් අපිට පුළුවන් මේක සුළු කරලා උත්තරයක් ගන්න එකපාර. එකපාර ගන්නට පුළුවන් මෙන්න මෙතනින් ගත්ත හැකි. 4 මෙතනින් බෙදුනා 2යි. එතකොට අපි දන්නා මෙතන 120ක් කරන 60 වැඩි කිරීම 2 මෙතනින් එනවා. එතකොට 10ක් කියලා. right. 10යි 10 ඍණ 6 උඩට ගියාම 10යි 6 බලයක් වෙනවා. ධන 6 බලයක්. එතකොට මෙතන 10යි මෙතන 10 4යි 10 5යි එකතු වුනහම 10 11ක් වෙනවා. 10 11. එතකොට 5 මෙතන හිටිනවා. right. 4 කියන්නේ 4 වරක් 4 16 64යි. එතකොට අපිට එනවා 256ක් කියලා. 256යි 10 ඍණ 16. ඔන්නෝම තමයි එන්නේ. සුළු කිරීම නිවැරදි නේද? right. එතකොට එහෙනම් මෙතනදී අපිට එනවා අපි 5 අගේ 3යි කියලා ගමු ළමයි. හරිද? ආසන්න වශයෙන්. මෙතන 10 ඍණ 5ක් කියලා තමයි සුළු වෙලා එන්නේ. එහෙනම් 256 කියන්නේ 750යි 768යි. එතකොට අපිට දශම ස්ථාන දෙකක් තියන්න පුළුවන් 10 ඍණ 3යි. 7.6යි 8යි 10 ඍණ 3යි. නමුත් ඊට වඩා වැඩි එකක් වෙනවා. මොකද මම මේක 3ෙන් වැඩි කරපු නිසා 7.8ක්වත් අවම වශයෙන්. හරිද? ඒතර නිවැරදි උත්තරය අපිට මෙතනින් 7.8ක් නෙමෙයි 8ක් කියලා එන්නේ ළමයි. හරිද? 8.04 නිවැරදි මගේ ඉන්නේ මේක මම ආසන්නගේ අරන් තින්නේ 5 අගේ 3ක් ගත්තු නිසා. ඔබ නිවැරදි අගේ දාලා හරි උත්තරේ ලබා ගන්නට පුළුවන් වෙනවා. හොඳයි. ඒතර මෙන්න මේ ආකාරයට අපිට එහෙනම් දැන් හැකියාව ලැබෙනවා. ඒ දෙවෙනි ප්‍රශ්නෙටත් පිළිතුරු සපයන්නට. right? හොඳයි. දැන් එහෙනම් අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නයත් අපි ඉක්මනින් හදමු. right? මම ප්‍රශ්න තුනක් එක දිගට ඔයගොල්ලන්ට ලබා දුන්නා. බලමු අපි තුන්වෙනි ප්‍රශ්නෙටත් පිළිතුරු සපයලා.
මෙතන කියන හිස් භාජනයක පහලින් එක් පැත්තකින් අරය 0.5 මිලිමීටර සහ දිග මෙච්චරක් වෙච්ච කෙනා. මොන භාජනයක් තියෙනවා පැත්තකින් මෙන්න අරය 0.5 මිලිමීටර. right අරය අපි සිම්පල් A කියලා ගමු. right ඒ වගේම දිග සෙන්ටිමීටර 10ක්. දිග සෙන්ටිමීටර 10යි. තිරස් කේශික නලයක් සම්බන්ධ කර භාජනයට ශීඝ්‍රතාවයකින් ජලය පුරනවලු. දැන් මේ විදිහට ශීඝ්‍රතාවය දීලා තියෙනවා ළමයි Q ගියගේ right 5 වැඩි කිරීම 10 ඍණ 6යි තත්පරයට ඝන මීටර. හරිද? ටික වෙලාවකදී භාජනය තුළ ජල මට්ටම සමතුලිත බව වන බව පේනවා. දැන් ඒ කියන්නේ මොකද සමතුලිත වන බව පේනවා කියන්නේ මෙහෙන් එන ප්‍රමාණය මෙහෙන් යන ප්‍රමාණයයි මෙතන ශීඝ්‍රතාවය මම Q නෝට් කියලා ගත්තොත් හරිද? මෙහෙන් එන ශීඝ්‍රතාවයම මෙහෙන් යනවා නම් ළමයි බය වෙන්න දෙයක් නැහැ මේ ජල මට්ටම සෑම විටම එකම තැන තියෙනවා. හැබැයි මෙහෙන් පිට වෙන ශීඝ්‍රතාවයට වඩා මෙහෙන් ඇතුළු වෙන ශීඝ්‍රතාවය වැඩි නම් අපි දන්නා ජල මට්ටමින් එන්න වැඩි වෙනවා. ඔකේ අනිත් පැත්ත වෙනවා මෙහෙන් ඇතුළු වෙන ශීඝ්‍රතාවයට වඩා පිට වෙන ශීඝ්‍රතාවය වැඩි නම් ජල මට්ටමින් එන්න අඩු වෙනවා. මේ ඒ දේ තමයි වෙන්න ඕනේ. එහෙනම් දැන් මේ සමතුලිතව තියෙනවා කියන එකේ තේරුම ඇතුළු වෙන ප්‍රවාහය ශීඝ්‍රතාවයම තමයි ඉවත් වෙලා යන්නේ. එහෙනම් අපි Q නෝට් ගියගේ අපි දන්නවා එහෙනම් Qම තමයි. හරිද? එහෙනම් දැන් ඒක දීලා තියෙන්නේ ඒක තේරුම් ගන්නටනේ. ටික වෙලාවකදී දැන් භාජනයේ ජල මට්ටම සමතුලිත වෙනවා. එවිට ජල කඳේ උස ගණනය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ H ගේ උස හොයාගන්න කියලා කියනවා. හොඳයි. ඒතකොට ජලයේ දුෂ්ටාවිතා සංගුණකය ඔබට දීලා තියෙනවා 1 වැඩි කිරීම 10 ඍණ 3යි NS M ඍණ 2 ඒ වගේම ජලයේ ඝනත්වය 1000යි කියලා ගන්න පුළුවන්. kg M ඍණ 3. right. සම්මත එකක වලින් දීලා තියෙනවා. හොඳයි දැන් අපි නලයේ දෙකලවර පීඩනය පොඩ්ඩක් අපි හදා ගන්නට ඕනේ. දැන් නලයේ දෙකලවර පීඩනය ගත්තොත් අපි දන්න මේක වාතයට විවෘතයි. ඒක නිසා මේ ලක්ෂය අපි B මේ ලක්ෂය A කියලා ගත්තොත් B වල පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙනවා. ඒකයි කතා දෙකක් නැහැ. ඒතර A ලක්ෂයේ පීඩනය අපි ගත්තොත් A ලක්ෂයේ පීඩනය පැහැදිලි ලෙසම වායුගෝලීය පීඩනයත් එක්ක එකතු වෙනවා. මේ ජලයේ උසත් එක්ක ගොඩනැගෙන ද්‍රව ස්ථිති පීඩනය HROG 5 ධන HROG right. එහෙනම් මේ දෙකේ අපි දැන් එහෙනම් පීඩන වෙනස ගත්තොත් අපිට එන්නේ වැඩි පීඩනයේ PA ගෙන් PB අඩු කරපුවාම 5 ධන HROG ගෙන් අපි අඩු කරනවා 5 උත්තරය අපිට ලැබෙන්නේ HROG. පැහැදිලිද? එහෙනම් ඕන දැන් පීඩනාන්තරය හොයාගත්තා. දැන් මම කරන්නට ඕනේ සමීකරණයට යන්න. පොයිසල් සමීකරණ. මම එහෙනම් පොයිසල් සමීකරණයට ආදේශය. හරිද? මොකද්ද සමීකරණය? V බෙදීම T සමානයි 5a4යි ඩෙල්ටා p බෙදීම 8යි නීටා l. මොකද්ද අපිට මේකේ හොයන්න කියලා තිබුණේ ළමයි? h කියාගේ එන නේද? එහෙනම් අනිකුත් සියලුම දේවල් දීලා තියෙන්න ඕනේ. පරිමා ශීඝ්‍රතාවය දීලා තියෙනවා. 50 වැඩි කිරීම 10 ඍණ 6යි. 5 බෙදීම 8යි. නලේ ආරය දීලා ති. right. 0.5යි. 10 ඍණ 3යි. ඒකේ 4 බලය. ඩෙල්ටා p කියන්නේ ළමයි අපිට HROG කියලා ආවේ. h රෝ 10 3යි ජීත් එක්ක 10 4ක් වෙනවා ළමයි එහෙනම්. බෙදීම 8යි නීටා. එක වැඩි කිරීම 10 ඍණ 3යි. L කියන්නේ ළමයි දීලා තියෙනවා සෙන්ටිමීටර් 10. ඒ කියන්නේ 10 වැඩි කිරීම 10 ඍණ 2යි. දැන් ඉතින් ළමයි මේක සුළු කරනවා කියන්නේ මහ ලොකු දෙයක්ද? නෑ ළමයි අපිට මේක ඉතා ඉක්මනින් සුළු කර ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. right. මට මෙතන x උක්ත කරගෙන ගියා නම් තවත් වැඩි ලේසි වෙනවා. නමුත් කමන්නේ. මෙතන 5 බෙදීම 8යි. මෙතන සුළු කරගත්තොත් අපිට එනවා 5යි කියන්නේ 5 5 25 125 625 නේ 625 5 4 බලය කියන්නේ 625යි. ඒතර 10 ඍණ 4 10 ඍණ 16ක් වෙනවා 10 ධන 4ක්. මෙතන තව සුළු කරගත්තොත් මෙතන එනවා 10 ඍණ 4ක්. හරිද? right. මෙතන 5 වැඩි කිරීම 10 ඍණ 5ක් කියලා දාගමු. දැන් අපිට සුළු කරන්න පුළුවන් මෙතන 5න් මෙතන එනවා 125යි. හරිද? එහෙනම් 10 ඍණ 4 අපි h උක්ත කරගන්න මෙතන 10 ඍණ 9ක් වෙනවා හරස් ගුණිතය දාපු ගම. ඒ වගේම 8 කියන එක මෙතනට එනවා වැඩි වෙද්දී. හරිද? ඒ වගේම අපි බෙදෙනවා දැන් එහෙනම් 5 ගෙන් බෙදෙනවා 125න් බෙදෙනවා 10 ඍණ 12කින් බෙදෙනවා. ඔන්න මේ විදිහට තමයි එන්නේ. 10 ඍණ 12 උඩට එනකොට මොකද වෙන්නේ? 10 ධන 3ක් වෙනවා ළමයි මෙතන. එතකොට 8000 වෙනවා. 125යි 5 කියලා තමයි එන්නේ. එතකොට අපිට 8000 25න් බෙදන්න පුළුවන් නේ. 8000 25න් බෙදුවොත් තමයි අපිට එන්නේ 3යි right 30යි 32යි
320ක් කියලා නේ. 320ක් මෙතන 5යි කියලා එනවා 5යි 5. ආයෙ 5ෙන් බෙදන්නත් පුළුවන්. එතකොට එනවා අපිට 64 බෙදීම 5. ආසන්න වශයෙන් 3යි කියලා ගත්තොත් අපිට එන්නේ 11යි දශම ගානක්. හරිද? 11යි දශම ගානක් වගේ තමයි එන්නේ. එතකොට අපිට එතන පිළිතුර විදිහට ලැබිලා තියෙන්නේ හැබැයි සෙන්ටිමීටර් 20ක් කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මම මෙතනදී කොහේ හරි තැනක් දෝෂ සහිත විදිහට සුළු කරලා තියෙනවා. අපිට භාග ගන්නත් පුළුවන් මේ දෝෂය. 10 9යි 8 වෙත් 125න් බෙදෙනවා 10 12යි 5 125h right. හොඳයි. එතකොට දෝෂය අපිට හොයාගන්න පුළුවන් වේවිද 25න් ගත්තොත් ළමයි 3යි 5යි 4 2යි 20යි 5යි 4 බෙදීම right. මම මෙතන තමයි ඒ කියන්නේ සීලුම දේවල් හරි මෙතන සුළු කිරීම තමයි වැරදි නේද? right. අපි මෙතන 5 වලින් 64 බෙදුවා නම් එන්නේ 21ක් වගේ. 21යි දශම ගන්න. 11ක් ගන්න නෙමෙයි 21යි ගන්න. හොඳයි. මම අවසාන වශයෙන් මේ ගණනය කිරීමවත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. මම හිතනවා මේ ගණනත් ඔබ මේනකොට හදලා ඉවර ඇති කියලා. මේ ගණනේ මෙන්න මෙහෙම දෙයක් තමයි කියන්නේ. right. දිග සෙන්ටිමීටර් 20ක් අරය 1 මිලිමීටර නලයක් දිග සෙන්ටිමීටර් 10ක් අරය 1.5 වෙන තවත් නලයක එක සමාක්ෂව සම්බන්ධ කරනවා. ඒතර සමාක්ෂව සම්බන්ධ කරනවා කියලා කියන්නේ හිතන්න ළමයි මේක නම් නලය right. මේ නලය එකම සමාක්ෂ මේ අක්ෂයට මෙන්න විදිහට අනිත් අක්ෂයත් සම්බන්ධ කරනවා. අනිත් නලය එන්නේ නලව මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට කනෙක්ට් කරලා තියෙනවා මේ නල දෙකම. හරිද? එතකොට පළවෙනි නලය සෙන්ටිමීටර් 10යි right. සමා වෙන්න. පළවෙනි නලය සෙන්ටිමීටර් 20යි නේද? එතකොට අපි බැලුවොත් මම මේ ඇඳලා තියෙන විදිහට ගත්තොත් වැඩිම අරේ තියෙන එක්කෙනා එයාගේ අපි R1 හරියම නැත්නම් A1 කියලා ගත්තොත් ළමයි 1.5 මිලිමීටර. අඩුම අරේ තියෙන එක්කෙනා 1 මිලිමීටරයි. එයාගේ දිග තමයි සෙන්ටිමීටර් 20ක් වෙන්නේ. එහෙනම් මෙයා සෙන්ටිමීටර් 20ක් මෙයා සෙන්ටිමීටර් 10යි. අන්න ඒ ආකාරයට තමයි දත්ත ටික ලබා දීලා තියෙන්නේ. right. මේව සංයුක්ත නලයේ දෙකලවර. ජලය සෙන්ටිමීටර් 20ක පීඩන අන්තරයක් පවත්වාගෙන තියෙනවා. එහෙනම් මෙතන අපි ගත්තොත් P1. එතකොට ජලයේ පීඩන අන්තරය දීලා තියෙන නිසා අපිට මෙතන ගන්නට පුළුවන් වෙනවා P1 ඍණ P2 කවුද වැඩි පීඩනයේ තියෙන්නේ කියලා අපිට එතකොට මෙතන හදා ගන්නට වෙනවා. කවුද වැඩි පීඩනයේ තියෙන්නේ right. සංකේත දෙකලවර හරි. මෙතන කියනවා විශාල නලයේ විවෘත කෙළවර ඉහළ පීඩනයක පවතින්නේයි සලකන්න කියලා කියනවා. දැන් ඒතර විශාල නලය කියලා කිව්වහම අපි දන්නවා අරය විශාල වීම තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. නැතුව දිග විශාල වීම නෙමෙයි අරය විශාල. මේ කියන්නේ අපි දන්නවා P2 තමයි එන විශාලම වගේ වෙන. එහෙනම් P2 ඍණ P1 අපිට ගන්නට පුළුවන් ජලයේ උසින් ගත්තොත් සෙන්ටිමීටර් 20යි. එහෙනම් අපි එක කන්වර්ට් කරගමු පැස්කල් වලට. HROG වලින් කන්වර්ට් කරගන්න පුළුවන්. සෙන්ටිමීටර් 20ක් ඒ කියන්නේ 10 ඍණ 2යි 10 4න් වැඩි වෙන්න ඕනේ. එතකොට අපිට මෙතන ලස්සනට එනවා 2000යි පැස්කල් කියලා. හරිද? පීඩනය 2000යි පැස්කල්. P2 සහ P1 අතර දැන් මොකද්ද මේකේ හොයන්න කියලා කියන්නේ. නලයේ සංයුක්ත නලය තුලින් ජලය ගලා යාමේ පරිමා ශීඝ්‍රතාවය සහ එක් එක් නලයේ අග්‍රතර පීඩන අන්තර ගණනය කරන්නයි කියලා කියනවා. එතකොට ජලයේ දුෂ්කරතා සංගුණකය ඔයගලන්ට දීලා තියෙනවා. එක වැඩි කිරීම 10 ඍණ 3යි NSM ඍණ 2 සහ ජලයේ ඝනත්වය 10 3යි kg m ඍණ 3. ඔය ටික තමයි දීලා තියෙන්නේ. දැන් මුලින්ම අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. මෙවැනි පද්ධතියක සංයුක්ත පද්ධතියක right මෙන්න මෙහෙන් ඇතුල් වෙන ජල පරිමාව තත්පර එකකදී ඇතුල් වෙන ජල පරිමාව අනිවාර්යෙන් මේ විදිහට එළියට යන්නටම ඕනේ. හරිද? මොකද මේක අනවර්තව අනාකූලව ගලනකොට අපි මේ කොහෙවත් මේ බටේ හිර වෙන්න බෑනේ ජලය. තත්පර එකකදී මෙච්චර ප්‍රමාණයක් පරිමාවක් ඇතුල් වුණා නම් අනිවාර්යෙන් මේ ඇතුළ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරලා තියෙනකොට තත්පර එකකදී එම්ම පරිමාවක්ම එළියට යන්නට ඕනේ. අර සන්තතික සමීකරණය වගේ තමයි. මෙහෙන් එන වේගය වෙනස් වෙනවා right. නමුත් අපි දන්නවා අර සන්තතික සමීකරණ අපි කියන්නේ A1 V1 = A2 V2 අන්න ඒ වගේ තත්පර එකකදී ඇතුල් වෙන පරිමාවම තත්පර එකකදී අනිවාර්යයෙන් මෙතනින් එළියට යනවා. හරස්කඩ වර්ගබලය අඩු වුණාට වේගය වැඩියෙන් මේ ජලය මෙතනින් ඉවත් වෙන එක තමයි සිදු වෙන්නේ. right. එහෙමනම් දැන් අපි තේරුම් ගන්නට ඕනේ ළමයි මෙහෙ වෙලාවේදී මෙතනින් යන කිව්ම තමයි මෙතනක් තියෙන්නේ. හැබැයි මේක නල දෙකක් තියෙන නිසා අතරමැදි තැන වෙනස් පීඩනයකට යනවා.
ඒක නිසා අපි මේ පීඩනයේ අතරමැදි පීඩනයේ P නෝට් කියලා ගන්නට වෙනවා. ඉතින් දැන් නල දෙකට වෙන වෙනම පොයිසෙල් සමීකරණය දාන එක තමයි මේ වෙලාවේදී මම කරන්නට උත්සාහ කරන්නේ. එහෙනම් පළවෙනි නලය මම A කියලා ගන්නම්, දෙවෙනි නලය B කියලා ගන්නම්. මම A නලයට යොදනවා. එහෙනම් P2 නේ විශාලයි කියලා කියන්නේ දැන් මේ වෙලාවේද නේද? එහෙනම් අපි ගන්නවා මේ වෙලාවේදී Q සමානයි 5 බෙදීම 8යි right A 4යි delta P බෙදීම නීටයි right. ඔන්න ඔය සමීකරණ ඒ නලයට යොදනකොට බලන්න කොහොමද යොදන්නේ කියලා. right Qම තමයි right 5 බෙදීම 8යි නලයේ අරය අපි A1 4ක් කියලා ගමු. delta P කියලා කියන්නේ කවුද ළමයි? එතකොට අපිට එන්නේ P2 ඍණ P0 බෙදීම නීටා L1 කියලා ගමු මෙතනදී. මම මෙතනදී උක්ත කරගන්නවා පීඩන අන්තරය. ඇයි මම එයාම උක්ත කරගන්නේ? හේතුවක් තියෙන්න බෑ නේද ළමයි? මොකක්ද ඒ හේතුව? ඒකට හේතුව තමයි පොදුවේ මේ සියලුම தත්යන් දීලා තියෙන A1 ගියාගේ L1 ගියාගේ නීටා ගියාගේ Q කියන එකත් අපි හොයන්න ඕන එකක්. හැබැයි නල දෙකටම Q කියන එක පොදු වෙනවා. දෙකටම පොදු වෙන්නේ නැත්te පීඩන අන්තරය. ඒ නිසා මම යාවේ උක්ත කරගත්තා. පොදු වෙන්නේ නැති එක නා අපි ඉවත් කරලා දාන්න තම උත්සාහයක් ගන්න. දැන් එහෙනම් පළවෙනි නලයට A නලයට මේ විදිහට ගන්නට පුළුවන්. එහෙනම් B නලයටත් ඔය විදිහටම යොදාගත්තොත් පීඩන අන්තරය ලියා ගන්න පුළුවන් නේද ළමයි? P0 තමයි විශාල වෙන්නේ, P1 තමයි කුඩා වෙන්නේ. මේ පැත්තටනේ දැන් ප්‍රවාහය වෙනවා කියලා කියන්නේ. හරි එහෙනම් P0 ඍණ P1 සමාන කර ගන්න පුළුවන්. 8යි නීටා L මේ වෙලාවේදී දිග L2 කියලා ගත්තා හැකි. Q1යි 5A2 4 බලය. සමීකරණ දෙකයි. මේ සමීකරණ දෙක එකට එකතු කරගත්තොත් අපිට තේරෙනවා ඍණ P0 ධන P0 කැපිලා යනවා. එහෙනම් මට පුළුවන් නේද මේ සමීකරණ දෙක එකට එකතු කරගෙන මෙන්න මේ වගේ පිළිතුරකට යන්න. මේ දෙක එකට එකතු කරොත් අපිට එන්නේ P2 ඍණ P1 සමානයි පොදු හරය එළියට ගමු 8යි නීටා කියන එක පොදුයි. Q කියන එකත් පොදුයි එළියට ආවා. right මෙතනින් 5 කියන එක පොදු වෙනවා. එහෙනම් ඇතුළේ ඉතුරු වෙන්නේ ළමයි එකතු වෙද්දී L1 බෙදීම A1 4 බලය ධන L2 බෙදීම A2 4 බලය. මොනවද තමයි? right දැන් එහෙනම් අපි මේ වෙලාවේදී මට මේ සමීකරණ භාවිතා කරලා Q ගේ අගය හොයාගන්න පුළුවන් කියන අදහස දැන් ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් පොඩි ආදේශ කිරීමක් තමයි දෙන්නේ. හරිද? අදාළ අගයන් වලට ආදේශ කරමු. පීඩන අන්තරය අපි හොයාගත්ත මෙතනදී 2000යි කියලා. right 8යි නීටා කියන්නේ එක වැඩි කිරීම 10 ඍණ 3යි 10 ඍණ 3යි කියලා ගත්තා. Q තමයි හොයන්න යන්නේ. 5 ගියගේ මම මෙලයි 3යි කියලා ගන්නවා. හරිද? L1 ළමයි අපිට ඇවිල්ලා තියෙනවා right L1 කියලා කිව්ව සෙන්ටිමීටර් 10 නේද? right සෙන්ටිමීටර් 10 ඕනනම් අපිට 10 ඍණ 1 කියලා ගන්නත් පුළුවන් නේ. මීටර 1යි 10 ඍණ 1යි 1.5 10 ඍණ 3 අපිට එනවා 4 බලය. ධන L2 කියලා කියන්නේ ළමයි සෙන්ටිමීටර 20යි 20 අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 10 ඍණ 1යි ඉදීම මෙතන 1 මිලිමීටර 1 වැඩි කිරීම 10 ඍණ 3 4 බලය. ඔන්න ඔය ආකාරයට. හරිද? දැන් අපි මේක සුළු කරගෙන Q හොයාගන්න එක තමයි කරන්නට ඕනේ. අනිවාර්යෙන් මේකේ පිළිතුර ලැබෙනවා. මම කාලය වැය වෙන නිසා මෙතන පිළිතුර සුළු කරගෙන ඔයගොල්ලන්ට යොදලා මේ අවසාන පිළිතුර මෙතනදී සටහන් කරන්න උත්සාහ කරන්න.